සුබ උදෑසනක් ඔබ හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පූර්ණ දවසක් කියලා ප්‍රකාශ කරනවා. උන්වහන්සේ යහපත්, උන්වහන්සේගේ කරුණාව සදාකාලිකව අපි සමග තිබෙනවා. ඉතින් මේ වෙලාවේ ඔබ සමග ඉතා වටිනා දෙයක් බෙදා ගන්න කැමතියි. අද දවසේ මේ ඉරු දින දෙවියන් වහන්සේගේ වචනයෙන් යමක් ඔබ සමග බෙදා ගන්න කැමතියි. මගේ මාතෘකාව තමයි ඇදහිල්ලෙන් වෙනත් පරිසරයකට කියලා. අපි ගැලවීම ලැබුවට පස්සේ අපි යේසුස් වහන්සේව පිළිගත්තාට පස්සේ අපි දැනගත්තත් නොදැනගත්තත් අපි වෙනස් තලයකට අපේ ජීවිතේ යනවා. ඉතින් ගොඩක් අය මේක තේරුම් අරගෙන නැහැ. හරි. ඔවුන් ගැලවීම ලැබුවට පස්සේ ජීවත් වෙන්නේ අර පරණ විදිහටම තමයි. ඇත්තටම අපි මේක ඇවිල්ලා මම කියන්නේ දැන් අපි ආශිර්වාදයේ සඵලත්වයේ සඳහා නිතරම අපේ පරිසරය මාරු වෙන්න ඕනේ. මේ දැන් මම කතා කරන්නේ භෞතිකව පරිසරය මාරු වීමක් ගැන නෙමෙයි. අපි ගැලවීම ලැබුවාට පස්සේ අපේ මනසේ සිද්ධ වෙන්නා වූ වෙනස් වීමක් ගැන. ඇදහිල්ල තුලින්. ඉතින් දෙවියන් වහන්සේ තුල අපි අපේ ජීවිතය ගමන් කරන්නේ ඇදහිල්ලෙන්. ක්‍රිස්තියානි ජීවිතය ඇදහිල්ලේ ජීවිතයක්. ආමෙන්. ඉතින් අර නිතරම ගොඩක් අය හිතනවා ඒගොල්ලෝ ක්‍රිස්තියානිකාරයෙක් වෙච්ච නිසා දැන් ඒගොල්ලොන්ට ගොඩක් දේවල් වෙයි කියලා. ඔබේ ක්‍රිස්තියානිකාරකම සමග ඔබ කිසිවක් නොකරන්නේ නම් ඔබේ ක්‍රිස්තියානිකාරකම ඔබට කිසිවක් නොකරයි. ආමෙන්. අපි දැන් අපේ ක්‍රිස්තියානිකාරකම සමග අපි අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ. අපේ අලුත් ස්වභාවය, අපේ අලුත් මානසිකත්වය, අපේ අලුත් ජීවිතය අපි භුක්ති විඳින්න අවශ්‍යයි. ඒ නිසා අද දවසේ මම ඔබට ඉතා අනර්ග දෙයක් කතා කරන්න යනවා. යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා පද කීපයක් අපි පද 4ක් අපි බලන්න යනවා. අපි බලමු. ඒ ස්ථානයේ මෙහෙම කියනවා. යෙරමියා 17 5 ඉඳන් 8 දක්වා. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මිනිසයා කෙරෙහි විශ්වාස කරන්නා වූ මාංශය තමාගේ හස්තය කොට තබා ගන්නා වූ සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය. ඔහු මරු කතරේ රෝතෙම් ගහකට සමාන වී යහපත පැමිණෙන විට එය නොදැක ලුණු භූමියක්ව තිබෙන්නා වූ වැසියන් නැත්තා වූ කාන්තාරයේ වියලි තැන්වල වාසය කරනවා ඇත. මෙතන කියනවා එක්තරා මිනිසෙක් ගැන. හරි. මේක මේ ගැලවීම ලැබපු කෙනෙක් වේ හෝ නොලැබූ කෙනෙක් හෝ එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන දෙවියන් වහන්සේව විශ්වාස කරන මිනිස්සු දෙන්නෙක් ගැන කතා කරන්නේ. පළවෙනි කෙනා ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක මිනිසයා කෙරෙහි විශ්වාස කරන්නා වූ. එක මිනිසෙක් ඉන්නවා. ඔහු විශ්වාස කරන්නේ මිනිසයාව. මාංශය තමාගේ හස්තය කොට තබා ගන්නා වූ සිතින් ස්වාමින් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මිනිසයා ශාපලද්දෙක් කියලා. දැන් මිනිස්සු ඉන්නවා. මිනිස්සු නිතරම කැමති මිනිස්සුන්ව විශ්වාස කරන්න. පේන දෙයක් විශ්වාස කරන්න. Tamanට දකින්න දෙයක් විශ්වාස කරන්න. Tamanට අල්ලන්න පුළුවන් දෙයක් විශ්වාස කරන්න. මිනිස්සු Tamanට දකින්න බැරි දෙයක්, අල්ලන්න බැරි දෙයක් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ආමෙන්. හැබැයි එහෙමයි කියලා ඒක ඇත්ත නෙමෙයි. ඉතින් මිනිස්සු ගොඩාක් වෙලාවට විශ්වාස කරන්නේ මිනිස්සුන්ව. මිනිසුන්ව විශ්වාස කිරීම තුළ අද ගොඩක් අය ඊටමත් ප්‍රාථමික පල්ලෙහා මම මේ වචනේ කියන්නේ කැමති නැහැ. සාපල ජීවිත ගත කරනවා. සමහරට වුන් දේවස්ථානයේ ඉන්නවා. සමහර විට වුන් ඉරුදින දේවස්ථානයේ ඉන්නවා. ගැලීම ලැබලා ක්‍රිස්තියානිකාරයෙක්. නමුත් තාම විශ්වාස කරන්නේ මිනිසුන්ව. නේ? අපි කියමු ගැලවීම නොලබපු මිනිස්සු තාම විශ්වාස කරන්නේ මිනිස්සුන්ගනේ. ඒගොල්ලෝ හිතනවා තව අනේ ඔය දේශපාලඥයෝ නායකයෝ රැකියාව ස්ථානවල ලොකු ලොක්කෝ ඒගොල්ලෝ නිතරම ඒගොල්ලෝ අඳුරන මිනිස්සු කෙරෙහි තමයි විශ්වාස කරලා තියෙන්නේ. එවැනි අය සාපලත්. මේ ක්‍රිස්තියානි ස්වභාවයේ එවැනි කණ්ඩායමක් ඉන්නවා. හරිද? ඒගොල්ලෝගේ ස්වභාවය මේකයි. ඔහු මරු කතරේ රෝතෙම් ගසකට සමාන වී යහපත පමිනෙන විට එය නොදැක ලුණු භූමියක්ව තිබෙන්නා වූ වැසියන් නැත්තා වූ කාන්තාරයේ වියලි තැන්වල වාසය කරනවා ඇත. ඔහු මරු කතරේ රෝතෙම් ගසකට සමානයි. මේ මරු කතර කියන්නේ මේ කාන්තාරවල තියෙන රෝතෙම් ගහ කියලා එකක්. ඒකට වතුර දැම්මත්
ඒකෙන් වතුර උරා ගන්න නැහැ. හරි තේරෙනවද? ඒ කියන්නේ ඒකයි මෙතන කියන්නේ යහපත පැමිණුණත් ඒක ලබා ගන්න බෑ. අද ගොඩක් මිනිස්සු යේසුස් වහන්සේ තුල ඉන්නවා යාඥාත් කරනවා නමුත් යහපත ලබා ගන්න නොහැකියාවක් තියෙනවා. යහපත නැත්තම් දෙවියන් වහන්සේගේ ආශිර්වාද වුන් වෙතට ආවත් වුන් ඒක ලබා ගන්න. වුන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයි වුන්ට ඒක ලබා ගන්න බෑ? මොකද වුන් විශ්වාස කරන්නේ තාම මිනිසුන්. ආමෙන්. මේ තමයි එක මිනිසියෙකුගේ ස්වභාවය. අපි අනිත් මිනිසයා ගැන බලමු. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මිනිසයා වාසනාවන්තයෙක්. තව කෙනෙක් ඉන්නවා ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මිනිසයා වාසනාවන්තයෙක්. එක්කෙනෙක් මිනිසයන්ව විශ්වාස කරනවා අනිත් කෙනා තමන්ව දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේ තමාගේ එකම විශ්වාසය කොට තබාගෙන සිටින මිනිසයා මෙතන වචනේ වැරදි වාසනාවන්තයෙක් නෙමෙයි ආශිර්වාද ලද්දෙක්. කිතුණුවා කියන්නේ ආශිර්වාද ලද්දෙක්. වාසනාවන්තයෙක් නෙමෙයි ඉංග්‍රීසි බයිබලයේ තියෙන්නේ වාසනාවන්තයෙක් නෙමෙයි ආශිර්වාද ලද්දෙක් කියලා. දැන් වාසනාවන්තයෙක් නම් ඔබට පුළුවන් නේ ඔබට මම කිව්වොත් ඔබ වාසනාවන්තයෙක් කියලා ඔබ යයි මොනවාද වාසනාව හොයාගෙන මොනවාද ලොතරැයි ගනි නේ වාසනාවන්තයෝ හැමතිස්සෙම වාසනාව හොයනවා. ආශිර්වාද ලද්දෝ නිතරම ආශිර්වාදය හොයනවා. ආමෙන්. දැන් මෙතන කියන්නේ දෙවියන් වහන්සේව තමාගේ විශ්වාසය කොට තබාගෙන ඉන්න මිනිසයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් ඇදහිල්ල තබා තිබෙන මිනිසයා ආශිර්වාද ලද්දෙක්. දැන් ඔහුගේ මේ විශ්වාසය නිසා ඔහුගේ ඇදහිල්ල නිසා දැන් කලින් එක්කෙනාගේ විශ්වාසය නිසා ඔහු කාන්තාරේ රෝතෙම් ගහක් වගේ. දැන් මේ කෙනාගේ විශ්වාසය නිසා මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා අපි බලමු. මක් නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නා වූ ගඟ ළඟ මුල් අදින්නා වූ ග්‍රීෂ්මයේ පැමිණෙන විට ඒ නොදැනෙන්නා වූ කොළ නොවේලෙන්නා වූ නියන් අවුරුද්දේදී නොමැලවෙන්නා වූ පළදැරීමෙන් තොර නොවන්නා වූ ගහකට සමාන වන්නේ. දැන් මේ කෙනා ජලය ළඟ හිඳවා තිබෙන ගඟට මුල් අදින ගහක් වගේ. ආමේ. ඔබ හිතා ගන්න කාන්තාරේ තියෙන ගහකුයි ගඟක් ළඟ තියෙන ගහකුයි අතර තියෙන වෙනස කොහොමද කියලා. දැන් අතන තියෙන්නේ රෝතෙම් ගහක්. රෝතෙම් ගහට වතුර දැම්මත් ඒක උරා ගන්න නැහැ. ඒකයි අර කලින් කිව්වේ යහපත දැක්කත් ඔහුට ගන්න බෑ. අද ගොඩාක් සභාවල ඉන්නවා යහපත් දේ දන්නවා යහපත් දේ මොකක්ද කියලා දන්නවා යහපත ගැන ඉගෙන ගන්නවා නමුත් ඔවුන්ට ඒක ජීවිතය අත්දකින්න බෑ. ආමේ. ඒකට හේතුව උන් විශ්වාස කරන්නේ මිනිස්සුන්. මේ කෙනා අනෙක් කෙනා දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේව තමන්ගේ එකම විශ්වාසය කොට තබාගෙන සිටින මිනිසයා එයා හරියට ජලය ළඟ හිඳවා තිබෙන ගඟට මුල් අදින ගහක් වගේ. එයාගේ ස්වභාවය ඊට හාත්පසින් වෙනස්. එතකොට මේ ස්වභාවයන් වෙනස් වෙන්නේ ඒගොල්ලොන්ගේ ඇදහිල්ලේ ස්වභාවය මත. කෙනෙක් මිනිස්සුන්ව විශ්වාස කරනවා කෙනෙක් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. ආමෙන්. මිනිස්සු විශ්වාස කරන කෙනා සාපලද්දෙක් වෙනවා. දෙවියන් වහන්සේව විශ්වාස කරන කෙනා දෙවියන් වහන්සේ කෙරෙහි තමාගේ එකම ශක්තිය ලෙස දෙවියන් වහන්සේව තබාගෙන සිටින මිනිසයා ආශිර්වාද ලබ්ධ. දැන් අපි බලමු ඔහුගේ ජීවිතයේ ස්වභාවය කොහොමද කියලා. ඔහු ගඟ ළඟ සමාවෙන්න ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නා වූ ගඟ ළඟ මුල් අදින්නා වූ. දැන් මේ ඔබ බලන්න ගඟ හරි මේ එවැනි වතුර ජලජ පෝෂක ප්‍රදේශවල තිබෙන ගස් එහෙම ලේසියෙන් නිකන් කනාටු වෙලා යන්නේ නැහැ. ඒ ගස් හරි ලස්සනයි. උන් ඊ타මත්ම සරුසාරව වැඩි තිබෙනවා. ඉතින් මේ ගහ ගැන බලමු අපි. එතන කියනවා ග්‍රීෂ්මයේ පැමිණෙන විට එය නොදැනෙන්නා වූ. දැන් මේ ගඟ ළඟ තියෙන ගහට තියෙන ප්‍රශ්න මේ වාසිය තමයි ග්‍රීෂ්මය. ග්‍රීෂ්මය කියන්නේ රස්නේ. අපි කියමු තද්ද රස්නේ මේ ගහට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගහට ඊට එහා ගිය පෝෂණයක් තියෙනවා. ඒ කියන්නේ රස්නෙට එහා ගිය පෝෂණයක්. ඇත්තටම දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන ඉන්න මිනිස්සයාට මම මෙතනින් අදහස් කරන්නේ ප්‍රශ්න දැනෙන්නේ. ප්‍රශ්න තියෙනවා ඔහුට. අභියෝග තියෙනවා ඔහුට. ආමෙන්. නමුත් ඔහුට දැනෙන්නේ මෙන්න මේ රහසයි අපි හොයාගන්න ඕනේ. එකක් ඔහුගේ විශ්වාසය. ඔහුගේ විශ්වාසය නිසා ඔහු ගඟ ළඟ තියෙන ගහක් වගේ. ආමෙන්. එතකොට මේ
මේ රස්නේ නොදැනෙන්න හේතුව තමයි මේ ගඟට ඇදලා තියෙන මුල් තුලින් ඒ රස්නෙට එහා ගිය සීතලක් නැත්තම් පෝෂණයක් කඳ දිගේ මුළු ගහ පුරා විහිදෙන එක. ආමෙන්. මේක ඔබ හොඳට තේරුම් ගන්න. මම කියන්නේ මොකද්ද මේ ජලය කියන එක. හරි. දැන් අපි ඔතන ඉඳන් අපි බලමු ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේ පද කීපයක්. ඔතනට අත තියාගෙන ඔබ පෙරලගත්තේ නැතත් කමන්නේ ලියා ගන්න මම කියවන්නම්. ගීතාවලිය 1 2 සහ 3 පද මම ඔබට කියවනවා. ස්වාමින්ගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදාවල් මෙනෙහි කරන්නා වූ මිනිසයා ආශිර්වාද ලද්දේය. ඔහු දියැලවල් ළඟ හිඳ වූ නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති ගහක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වේ. දැන් ගීතාවලිය පොතේ දාවිත්තුමා කියනවා උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රීති වෙන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදාවල් මෙනෙහි කරන මිනිසයා කවුද? ආශිර්වාද ලද්දේ. ආමෙන්. එයා හරියට දියැලවල් ළඟ හිටවපු ගහක් වගේ. කොළ වැළවෙන්නේ නැහැ, පළ දැරීමෙන් තොර වෙන්නේ නැහැ, බොහොම සස්ත්‍රීකයි. එතකොට මේ ජලය කියන එකෙන් මම ඔබට කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේගේ වචනය මත ඔබේ ජීවිතය ගොඩනගනවා නම් මේ ජීවිතයේ ප්‍රශ්න ඔබට දැනෙන්න යන්නේ. ආමෙන්. මේ ජීවිතයේ ප්‍රශ්න ග්‍රීෂ්මය ඔබට දැනෙන්න යන්නේ. ආමෙන්. ඇයි දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබ ලබන පෝෂණය තුල ඊට එහා ගිය සමාදානයක්, ප්‍රීතියක්, සිසිලසක් ඔබ තුල ඇති කරනවා. අද අපි ගොඩාක් වෙලාවට මේ අපිට මේ ලෝකයට බලපාන දේවල් අපිට බොහොම තදින් දැනෙන්න අරන් තියෙන්නේ. අපි දෙවියන් වහන්සේව විශ්වාස කරන්නලා සමහර අය දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. නමුත් ජලයට යන්නේ නැහැ. ගඟට මුල් අදින්නේ නැහැ නේ. ගහ තමයි වතුර හොයාගෙන යන්න ඕනේ ඒ ගඟ දිගේ. ආමෙන්. ඒ පස දිගේ. එතකොට කිතුණුවෙක් ලොස ඔබ දෙවියන් වහන්සේගේ වචනයෙන් මේ පෝෂණය ගන්නවා නම් මම ඔබට කියනවා ඔබට අර ගහට අවුව දැනෙන්නේ නැහැ වගේ. ඒ ගහට අවුව වැටෙනවා. දැන් ඒ පළාතෙම ඒ ස්ථානයේ නැති අනිත් ගස් වලට අවුව දැනෙනවා. කොළ මැල වෙනවා. නමුත් මේ ගහට එහෙම වෙන්නේ නැහැ. මොකද මේ ගඟ ළඟ තියෙන වතුර නිසා ගහ දිගේ අවශ්‍යතා ඕමනාවටත් වඩා වතුර උරා ගනිමින් මේ නිශ්චිත ඒ තලය රඳවා ගන්නවා. අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුල අපි ගැඹුරට යන්නයි. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිව පෝෂණය කරගන්න අපිට ප්‍රශ්න නොදැනෙන තලයකට යන්න පුළුවන්. අපි ඊළඟ කොටස බලමු. පළවෙනි එක තමයි ඔහුට රස්නේ දැනෙන්නේ ඒ ගහට. කොළ නොවේලෙන්නා වූ. මේ ගහේ කොළ වේලෙන්නේ හරි. රස්නය දැනුනොත් තමයි කොළ වේලෙන්නේ. ආමෙන්. දැන් මේක ඇතුලේ තියෙන ජීවනය නිසා මේ ගහ අර ගඟ තුලින් ඇද ගන්න ජලය පෝෂණය සියල්ල තුල දැන් මේ ගහේ තියෙනවා අනිත් තැන් වලට එහා ගිය ජීවනයක්. දැන් අපි යේසුස් වහන්සේව පිළිගැනීම තුල දේව වචනය තුල ආත්මයන්න් වහන්සේ සබාව මේ හැම දෙයක් තුලින් අපි තුල තියෙනවා ජීවනයක්. ඒ නිසා අපිට බෑ මැලවෙන්න. ආමෙන්. කලකිරෙන්න. දැන් අපි ගොඩාක් දකිනවා මිනිස්සු කලකිරිලා. ඇයි ප්‍රශ්න දැනෙනවා. අපි හැමෝටම මෙහෙම අවස්ථා තියෙනවා ජීවිතේ. ප්‍රශ්න දැනෙනවා. ඇයි අපිට ප්‍රශ්න දැනෙන්නේ? අපි ඌමනා තරම් දේව වචනයෙන් තොරතුරු එළිදරව් වීම, මඟ පෙන්වීම ලබාගෙන නැති නිසා. නැත්නම් අපි මිනිස්සුયો විශ්වාස කරලා. ආමෙන්. දෙවියන් වහන්සේ කෙරෙන් ඇදහිල්ල පොඩ්ඩක් සොලෝගෙන අපි ඔබ හොඳින් අවබෝධ කරගන්න. මේ ගඟ ළඟ තියෙන ගහට රස්නේ දැනෙන්නේ ඒ රස්නේ නොදැනීම නිසා. ඒ කියන්නේ රස්නෙට එහා ගිය දෙයක් ගහ තුල තියෙනවා. කිතුණුවෙක් ලෙස ඔබ තුල මේ ලෝකයේ තිබෙන සියලු ප්‍රශ්න වලට එහා ගිය දෙයක් ඔබ තුල තියෙනවා. ජීවනයක් තියෙනවා. බලයක් තියෙනවා. ආමෙන්. මඟ පෙන්වීමක් තියෙනවා. සුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. ඔබට මේ ප්‍රශ්න දැනෙන්න බෑ. මේක එක දවසකින් වෙන්නේ අපි වචනය සමග කාලය ගත කරලා අපි පරිණත වෙන්න
අපිට ප්‍රශ්න දැනෙන ප්‍රමාණය අඩු වෙනවා. ආමේ. ඒකට රහස තමයි ජලය. ගහට ජලය වගේ අපිට දෙවියන් වහන්සේගේ වචනය, ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම, දෙවියන් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය තුලයි අපි මේ තලය අත්පත් කරගන්නේ. ආමේ. හලෙලූයා. මේකේ කොළ වේලෙන්නේ නැහැ. ඊළඟ කාරණාව. නියං අවුරුද්දේදී නොමැල වෙන්නා වූ. දැන් සමහර වසරවල් එනවා නියං වසරවල්. ඒ කියන්නේ වැස්ස නැහැ. අනිත් ගස් ඔක්කොම මොනවද වෙන්නේ? මැරිලා යනවා. මැලවිලා යනවා. හැබැයි මේ ගහට එහෙම වෙන්නේ නැහැ. එයි මේක තියෙන තැන නිසා. මේක තියෙන්නේ ගඟ ළඟ. මේකේ මුල් බැහැලා තියෙන්නේ ගඟට. දැන් මෙතන කියලා නෑ ඔය ළඟ කියලා. ඇල ළඟ කියලා. මේ වචනේ කියලා නෑ. ඇයි එහෙම කියන්නේ නැත්තේ? ඔබ කී දෙනෙක් දන්නවද ගඟකයි ඔයකයි තියෙන වෙනස්කම? ඈ ලංකාවේ ගංගා තියෙනවා, ඔයවල් තියෙනවා, ඇලවල් තියෙනවා. ඔයවල් යම් කිසි කාලයකදී සිඳී යනවා. තේරුණා? ඔයවල් යම් කිසි කාලයකදී පතුල පේන්න සිඳී යනවා. පැහැදිලිද? ඒ නිසා නමුත් ගඟවල් සිඳියන්නේ නැහැ. මෙතන කියන්නේ ගඟ ළඟ කියලා. ලෝකයේ තව විවිධ ආගම්, විවිධ කාරණා, විවිධ ඇදහිලි ගොඩාක් තියෙන පුළුවන්. හැබැයි මේ නියං කාලවලදී ඔක්කොම නිකන් සිඳිලා යනවා. බලාපොරොත්තු රහිත තත්යකටපත් වෙනවා. පැහැදිලිද? නමුත් දෙවියන් වහන්සේගේ වචනය තුල ගමන් කරන කෙනා එවැනි තත්යකටපත් වෙන්නේ නැහැ. නියන් අවුරුදු වෙනවා. ආමේන්. දැන් අපි මෙවැනි අපි දැන් ඇත්තටම අපි මේ දැන් වසරකටත් වැඩි කාලයක් තිස්සේ පසු කරමින් ඉන්නේ ලෝකය, විශේෂයෙන් ශ්‍රී ලංකාව එවැනි යුගයක්. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ වචනේ සමග ශක්තිමත් නම්, ඔබ දිනපතා එකෙන් දේවල් උරා ගන්නවා නම්, ඔබ දිනපතා ඒකට අනුව ඔබේ මනස වෙනස් කර ගන්නවා නම්, ඔබට මේ ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ඔබ මේවා තුලදී ඔබ වැටෙන්න යන්නේ. හේතුව ජලය. ඇදහිල්ලයි ජලයයි. ඇදහිල්ලයි දෙවියන් වහන්සේගේ වචනයයි. ආමේන්. ගොඩක් අය දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන ඉන්නවා. නමුත් වචනයෙන් තමන්ගේ ඇදහිල්ල පෝෂණය කරන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබේ ඇදහිල්ල පෝෂණය නොකළොත් ඔබේ ඇදහිල්ලට පවතින්න බෑ. ආමේන්. ඇදහිල්ලට අවශ්‍ය කරන ශක්තිය ගේන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. හරියට ගඟ ළඟ තියෙන ගහ වගේ. නියන් අවුරුද්දේදී ඒක මැල වෙන්නේ නැහැ. ආමේන්. ඒකේ කොළ වේලෙන්නේ නැහැ. ඒකට රස්නය දැනෙන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ තුල ඉන්නේ. අපි ගැලවීම ලැබුවාම ඉන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ තුල. මීට වඩා හොඳ තැනක් නැහැ. එහෙනම් අපිට පුළුවන්කම තිබෙනවා අපේ විශ්වාසයසත් නැත්නම් අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ වචනයෙන් යාඥාවෙන් පෝෂණය කරමින් මේ සියලු තත්වයන් අභිබවා යන්න. ආමේන්. ඔබ කිතුණු ව්‍යාපාරිකයෙක් නම් ඔබට පුළුවන් මේ සියලු තත්වයන් අභිබවා යන්න. ඔබට අලුත් ප්‍රඥාවක් දෙවියන් වහන්සේ ගෙන්න යනවා. ආමේන්. ඔබට අලුත් මඟ පෙන්වීම දෙවියන් වහන්සේ දෙන්න යනවා මෙවැනි කාලයක් තුල නොවැටි සිටින්න. ආමේන්. මොකද ඔබ ඔබේ විශ්වාසය ලෙස තබාගෙන ඉන්නේ ජීවමාන සැබෑ වූ එකම දෙවියන් වහන්සේව. කිසි මිනිසෙක් නෙමෙයි, කිසි නායකයෙක් නෙමෙයි, කිසි දේශපාලන නායකයෙක් නෙමෙයි, කිසි හැකියාවෙන් පූර්ණ මිනිසෙක් නෙමෙයි, ඔබේ හැකියාවන් නෙමෙයි, දෙවියන් වහන්සේ. ඒක හරියට ගඟ ළඟ හිටවපු ගහක් වගේ. ආමේන්. ගහේ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ වතුර උරා ගැනීම මතයි. ආමේන්. ඔබ ගැලවීම ලැබුවාම ඔබ හොඳ පරිසරයක් වෙතට එනවා. ඔබ උන්වහන්සේව විශ්වාස කරද්දී හොඳ පරිසරයක් වෙතට වෙනවා. මෙතන කියනවා නේ ගඟ ළඟ මුල් අදින. ඔබ තමයි දෙවියන් වහන්සේගේ වචනය තුල ඇතුළට ගිහින් ඔබේ ජීවිතයට අවශ්‍ය පෝෂණය ඒ මුල් වලින් තමයි උරාගෙන එන්නේ. ආමේන්. දැන් මේ දේශනාවෙන් හෝ ඔබේ මේ ඉගැන්වීමෙන් හෝ ඔබේ ජීවිතයට අවශ්‍ය දේ ඔබ ගන්න අවශ්‍යයි. මේකේ සුවිශේෂීම ලක්ෂණය තමයි අන්තිමට කියනවා ඵල දැරීමෙන් තොර නොවන්නා වූ ගහකට සමාන වන්නේ. මේක ඵල දැරීමෙන් තොර වෙන්නේ මේ ගහ. නියන් තිබුණත්, අරවා තිබුණත්, මේවා තිබුණත්, ප්‍රශ්න තිබුණත්, අවුව තිබුණත්, මොනවා වුණත් මේ ගහ
පළදරනවා එක ආශීර්ව. අපිට පළදරන එක නතර කරන්න බෑ. ආමෙන්. සාර්ථකත්වයයි සඵලත්වයයි කියන්නේ දෙකක්. ලෝකේ ඕන තරම් සාර්ථක මිනිස්සු ඉන්නවා. නමුත් සඵලවත් මිනිස්සු ඉන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි. ආමෙන්. සඵලවත් මිනිස්සු ඉන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි. ආමෙන්. සඵලවත් මිනිස්සු ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. සාර්ථක මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා. අපිත් උත්සාහ කරන්නේ ලෝකෙ මිනිස්සුන්ගේ තත්ත්වයට යන්න සාර්ථක වෙන්න. සාර්ථකත්වය අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක්. ඔබ මේ වෙලාවේ යම්මම අභියෝගාත්මක තැන්වල ඉන්න පුළුවන්. ඒකෙන් හිතන්න එපා ඔබ අසාර්ථකයි කියලා. ආමෙන්. ඔබ තාම ගමන ඉවර කරලා නැහැ. ඔබ ගමනක ඉන්නේ. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරගෙන ඉන්න මිනිසයා පළ දැරීමෙන් තොර නොවන්නා වූ. ඔහු අඛණ්ඩව පළ දරනවා. නියන් අවුරුද්දෙත් අමාරු කාලවලත් කොයි කාලෙත් ඔහුගේ ජීවිතය තුළ ඉස්සරහට යන එක නතර කරන්නේ නැහැ. ඔහුගේ ජීවිතය ගොඩ නගන එක ඔහු නතර කරන්නේ නැහැ. ඔහු දියුණු වෙන එක නතර කරන්නේ නැහැ. ආමෙන්. ඔහු අලුත් දේවල් ආරම්භ කරන එක නතර කරන්නේ නැහැ. ඔහුගේ ජීවිතයේ ඊළඟ තලයට යන එක ඔහු නතර කරන්නේ නැහැ. ඇයි ඔහුට අවශ්‍ය පෝෂණය මේ බාහිර தত্ত্বය මොකක් වුණත් ඔහුට අවශ්‍ය පෝෂණය දෙවියන් වහන්සේගේ වචනයෙන් සහ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන ඔහුට ලැබෙනවා. ආමෙන්. අපි ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල. ඒකයි 2 කොරින්ති 5:17 කියන්නේ. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේ. මෙන්න සියල්ල අලුත් වී තිබේ. දැන් අපි ඉන්නේ අලුත් තැනක. අපේ ඇදහිල්ල නිසා. ආමෙන්. අපේ ඇදහිල්ල තුල අපි කලින් හිටියේ බොහොම කාන්තාරයක් වගේ තැනක. දැමුත් අපි යේසුස් වහන්සේව පිළිගත්තාම දෙවියන් වහන්සේ අපිව ගෙනල්ලා පැර කරා. උන්වහන්සේගේ සභාවේ නැත්තම් උන්වහන්සේගේ වචනය තුල උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුල අපිව පැල කරා. මීට වැඩිය පෝෂණීය තැනක් නැහැ. ආමෙන්. අපේ ජීවිත අපි දැනගන්න ඕනේ දැන් මුල් ඇදගෙන ගිහිල්ලා මේ පෝෂණය ලබාගෙන මේ සියලු තත්වයන් අභිබවා අකණ්ඩව පළ දරන්න. පළ දරන එක ගහේ වැඩක්. ආමෙන්. දැන් ගොවියාගේ වැඩේ තමයි ඒකට අවශ්‍ය සුදුසු පොළොවක ඒක හිටවන එක. ආමෙන්. ගඟ ළඟ හිටෙව්වා. ඊට වැඩිය හොඳ තැනක් නැහැ. සභාවේ ඔබව තැබුවා. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබව තැබුවා. මීට වැඩිය හොඳ තැනක් නැහැ ඔබවත් මාවත් තබන්න. දැන් අපි දැනගන්න ඕනේ මුල් ඇදලා උරාගෙන අපේ තලය තුල නැත්නම් අපේ ඒ දෙවියන් වහන්සේගේ ජීවනය තුල ජීවත් වෙන්න. ලෝකේ මිනිසුන්ට නැති දෙයක් අපිට තියෙනවා. ඒ තමයි ආත්මයන් වහන්සේ. ඒ තුල ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ජීවනය තිබෙනවා. අපි මැලවෙන්නේ නැහැ. අපිටත් ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න වලට බෑ අපිව වටන්න. ආමෙන්. මේ වෙලාවෙත් ඔබටත් මටත් අපි ඔක්කොම ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපේ විශ්වාසයේ දෙවියන් වහන්සේ නිසා අපි පළදරන එක, අපි ඉස්සරහට යන එක, අපි දියුණු වෙන එක, අපේ ජීවිත වෙනස් වෙන එක, අපේ සිතුවිලි වෙනස් වෙන එක, අපි දවසින් දවස ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට යන එක නතර වෙන්නේ නැහැ. හේතුව මෙන්න මේ දෙවියන් වහන්සේගේ වචනය. ආමෙන්. මේ වචනය වතුර වගේ. හැමතිස්සෙම වචනයට සමාන කරන්නේ වතුර. වතුරට සමාන කරන්නේ වචනය. ආමෙන්. මේ වචනය පුළුවන් තරම් ඔබේ ජීවිතයට උරා ගනිමින් ඔබ මේ තත්වයන් වලට එහයින් ගමන් කරන්න. ආමෙන්. මේ තත්වයට එහයින් ඔබේ මනස සකස් කරගන්න. ආමෙන්. වචනයෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. සිත වෙනස් කරගන්න. ඵල දරන්න. ඔබ ඵල දැරීමෙන් තොර නොවන්නා වූ ගහ. ඔබ දිගටම ඵල දරනවා. ඔබ දිගටම ජීවිතේ ඉස්සරහට යනවා. ඔබ දියුණු වෙනවා. ඔබ බලවත් ආකාරයෙන් ඉස්සරහට යනවා. ඒ නිසා ඔබ ආශිර්වාදවත් මිනිසෙක්. ඔබ සඵලවත් මිනිසෙක්. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිටයි. ආමෙන්.